ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මිස්සක පව්වෙන් දම්රස වැහෙන පින්බර දිනය අදයි. කොරෝනා වසංගතයේ මැද නිවෙස්වලට වී ජනතාව ආගමික වතාවත්වල මිහින්තලය ඇතුළු පුදබිම් ජනශූන්‍ය වෙයි. ඇමරිකාවේදීත් පොසොන් සැමරෙයි. දෙවැනි අටදිසාවෙන් කොරෝනා මඩින්නට නැගෙන පිරිත් ස්වරය. බෞද්ධ මාධ්‍යජාලයෙන් උණුසුම් ජලවාෂ්පයන්ත්‍ර හෝමාගම මූලික රෝහලට. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස නිර්මල බුදුදහමත් රැගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කෙරෙන 2329 වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වල රැඳී සිටමින් පොසොන් පොහොය අනුස්මරණය කිරීමට මෙවරත් මෙරට බෞද්ධ සදහැවතුන්ට සිදු වුණා. ධර්මාශෝක අධිරාජ්‍යගේ ධර්ම ප්‍රචාරක සේවයේ ප්‍රතිඵලයක් ලෙසින් රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ සාංචි නුවර සිට තවත් ධර්ම දූත කණ්ඩායමක් සමගින් ඓතිහාසික මිහින්තලාව පුදබිමට වැඩම කළේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනයකයි. එහිදී දඩයමේ ගිය දේවානම්පියතිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කොට තෙරුවන් සරණ ගොස් බුද්ධ දර්ශනය වැළඳ ගැනීම මෙරට සංස්කෘතිය නව මානයකට යොමු වීමක්. මෙරට සමාජීය සංස්කෘතික දේශපාලනික සහ ආගමික යන සෑම අංශයකම පරිවර්තනයක් මහින්දාගමනයත් සමගින් සිදු වූ බව සඳහන්. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරලා අවුරුදු 2329ක් අද දවස වෙනකොට සම්පූර්ණ වෙනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගත වුණාට පස්සේ ඒ තමන්ගේ සහපිරිවරත් සමග බුද්ධ ශාසනය පිහිටුවීමට උපසම්පදාව පිහිටුවීමට අවශ්‍ය කරන සංඝ පිරිසකුත් සමග ශ්‍රී ලංකා දීපේ වර්තමානයේ අපි මිහින්තලය හැටියට සැලකනු ලබන මිස්සක පව්වට වැඩම කරපු දිනය තමයි පොසොන් පුර පසළොස්වක පොහොය දවස. ශ්‍රී ලංකාවට බුදු පියාණන් වහන්සේ වාර 3ක්ම වැඩම කරලා තිබුණා. උන්වහන්සේ ඒ වාර 3ක් වැඩම කරලා දෙවියන්ට නාගයන්ට ඒ කාලවල සිටපු මිනිස්යන්ට ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කළා. නමුත් භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ වැඩම කරලා වැඩ සිටියේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීමට අවස්ථාවක් සැලසුනේ නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව යම්කිසි දැනීමක් ඇති පිරිස් ශ්‍රී ලංකාවේ ඉන්නට ඇති. කෙසේ වෙතත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සංස්කෘතියක් ඇති පිරිසක් බවට පත් වුණා. කලින් ශ්‍රී ලංකාවේ හිටිය දේවානම්පියතිස්ස මහරජතුමා වැනි අය බුද්ධිමත් පිරිසක් බව මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇසීමෙන්ම වටහා ගත්තා. ඒ නිසා තමයි ඊතා ගැඹුරු ධර්ම කොටස් හැටියට සැලකෙන තුල්ලහත්තිපදෝපම සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය වැනි දේශනාවන් උන්වහන්සේ තෝරාගෙන ශ්‍රී ලංකාවේදී දේශනා කළේ. ඒ වගේම ලංකාවේ ජනතාවට ගැළපෙන විදිහට ඒ අයගේ ඇදහිීම් වලටත් යම්කිසි ආලෝකයක් ලැබෙන විදිහට උන්වහන්සේ පේතවත්තු විමානවත්තු තෝරාගෙන ඒවා ඉදිරි ඒ දිනවලදී දේශනා කළා. එහෙම දේශනා කරලා ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් අරිට්ඨ කුමාරයා වැනි අය ප්‍රෞද්ධා භූමියටපත් වෙලා ලංකාවෙම උපදිච්ච ලංකාවෙම හැදිච්ච වැඩිච්ච පිරිසක් භික්ෂූන් වහන්සේලා බවට පත් වුණා. ඊට පසු සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩමවා ගැනීමෙන් මෙහෙණිසස් නැති වුණා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි උත්තම බෝධීන් වහන්සේ නමක් ශ්‍රී ලංකාවට වැඩමවා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන්
ඒ පොසොන් පෝය දවසේදී උදා වෙච්ච ඒ උදාව ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන අද දක්වාම ලෝකවාසී ජනතාව ශ්‍රී ලංකාවට මේ කුඩා දිවයිනට ගරු කරන තත්ත්වයට පත් වුණේ ඒ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටුවීම නිසා. රටපුරා පවතින COVID-19 වසංගතය හමුවේ පොසොන්පුර පසුරොස්සක පොහෝ දින ආගමික කටයුතුවල නිවෙස්වල සිට පමණක් නිරත වන්නට මෙරට බෞද්ධ සදහැවතුන්ට සිදු වුණා. ඒ සෞඛ්‍යංශ විසින් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. එවන් පසුබිමක මිහින්තලාව පුදබිම ඇතුළු සිද්ධස්ථාන රැසක් ජන ශූන්‍යව පැවතියා. 2019 පාස්කු දින ප්‍රහාරය මෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරත් ඇතුළුව වසර 3ක කාලයක් පොසොන් පින්කම අති උත්කර්ෂවත්ව පැවැත්වීමට නොහැකි වුණා. මහින්දාගමනය සිහිපත් කරමින් මෙවර ජාතික පොසොන් උත්සවය ජනතා සහභාගීත්වයෙන් තොරව මිහින්තලාව පුදුබිමේදී පැවැත්වෙන අතර අද දහවල් කාලේ මිහින්තලාව පුදුබිම දිස්වූයේ මේ අයුරින්. එසේම අනුරාධපුර අටමස්ථානය ඇතුළු පුදබිම් ජනශූන්‍යව පාලු ස්වභාවයක් ඉසළුවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවද ජනතාවගේ ආගමික කටයුතු වෙනුවෙන් විවෘත වූයේ නැහැ. කළුතර බෝධිය පරිශ්‍රයද වසා තිබුණා. මේ අතර කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සිට බෞද්ධ අමාත්‍යාංශයේ පොසොන් පොහෝ දින වැඩසටහන් මාලාව දිනය පුරා සජීවී ලෙස විසිරුවා හැරියා. සීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාව, භාවනා වැඩසටහන සහ සම්බුද්ධ පූජාවන්ද මෙහිදී පැවැත්වුයේ නිවෙස්වල සිට ආගමික වතාවත්හි නිරත ජනතාව වෙනුවෙන්. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයට අනුකූලව සදහැවතුන් නිවෙස්වල සිට ආගමික වතාවත්හි නිරත වුණා. පොසොන්පුර පසුරොස්සක පොහෝ දිනය වෙනුවෙන් ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේදී පොසොන් වැඩසටහනක් සංවිධානය කොට තිබුණා. ඒ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ බුද්ධ දර්ශනය වැළඳගත් ඇමරිකානු ජාතිකයන්ගේද සහභාගීත්වයෙන්. ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරය සහ ලංකාරාම බෞද්ධ විහාරය යන ඔබේ විහාරාධිපති පූජ්‍යපාද තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් පෝදා වැඩසටහන පැවැත්වුණා. ඉතින් මේ පින්කමේ මූලික පරමාර්ථය තමයි මේ කොරෝනා වෛරසයෙන් අපේ රටවල් වල ලෝකේ හැම තැනකම අහිංසක විදියට අසනීප වෙලා දුක් විඳින මේ මොහොතේ. ඒ වගේම ලක්ෂ ගාණක් ජනතාව මේ මහ පොළොවට මේ වෙලාවේ නිදන් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අන්නලකින් කියනවා. ඔක් මේ කතා කරන මේ වෙලාවේ සමහර අය මරණයෙන් සමග හොරබදිනවා. කතා කරනවා. ඉතින් මේ අසනීප ස්වභාවයෙන් මේ වෙලාවේ මානව මුළු ලෝකෙම අල්ලගෙන බදාගෙන ඉන්න වෙලාවක අපි කල්පනා කළා අපේ හැම දිනකටම පෙරමන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කළා මිහිඳු හාමුදුරුවෝ වැඩලා ශ්‍රී ලංකාවේ පෙරමු ලෝකෙට සුවාසුදාස ධර්මස්කන්ධය දේශනා කළා හැම කෙනෙකුටම පැහැදිලි කළේ බුද්ධිමත් වෙන්න බුද්ධිමත් කටයුතු කරන්න ඒ උතුම් පණිවිඩය ඔබට නැවත නැවතත් සිහිපත් කරමින් මේ වගේ කරදරකාරී කාල පරිච්ඡේදයක හැමදෙනාම මෛත්‍රිය කරුණාව දියුණු කරගෙන සමානව අවංකව ආදරය කරලා අන් අයට අවංකව ආදරය කරලා ස්වභාව ධර්මයට විශේෂයෙන්ම ආදරය කරලා මේ ලෝකයේ තුල කරුණාවන්ත කෙනෙක් හැර කටයුතු සිදු කරගන්න වැඩ කරන්න උත්සාහවත් වෙන්න කියලා තමයි අපි මේ පින්කම සිදු කළ ප්‍රාර්ථනා කරන්නේ. මෙහිදී ශීල සමාදානය, භාවනා වැඩසටහන්, ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන්, පොසොන් දන්සල ආදී පින්කම් රැසක් ක්‍රියාත්මක කරනු අතර පොසොන් බොදුගී ගායනයන්ද සිදු කෙරුණා. පොසොන් සැරසිලි වලින් ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය අලංකාර කිරීමටද කටයුතු කර තිබුණා. මෙහිදී පින්කම් ක්‍රියාත්මක කෙරුණේ කොරෝනා වසංගතයෙන් ලෝකවාසී ජනතාවට ආරක්ෂාව සැලසේවා යන ප්‍රාර්ථනය පෙරදැරිවයි.
Now I'm going to explain what the 5 precepts are. දිවයිනේ අටදිශාවම ආවරණය වන පරිදි කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ලක්වාසී ජනතාවට සෙත් පතා රතන සූත්‍ර සජ්ජායනාවක් ඉකුත් 22 වනදා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබුණා. මේ යටතේ දිවයිනේ විහාරස්ථාන 8කදී ආරම්භ කළ රතන සූත්‍ර සජ්ජායනය එළඹෙන 29 වනදා නිමාවට පත්වනවා. මේ යටතේ කැලණිය රාජමහා විහාරස්ථානයේදී රතන සූත්‍ර සජ්ජායනයක් ආරම්භ කෙරුණා. ඒ විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොල්ලුපිටිය බහින්ද සංඝරක්කිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් මේ අතර ඓතිහාසික සෝමාවතිය පුදබිමේදීද රතන සූත්‍ර සජ්ජායනය ආරම්භ කළේ සෝමාවතිය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කැලණිය රාජමහා විහාරස්ථානය සහ සෝමාවතිය පුදබිම මෙන්ම කළුතර ගංගාරාම විහාරය, මාතර දෙවිනුවර විහාරය, හඳපානාගල බිසවාරාමය, සේරුවිල රාජමහා විහාරය, යාපනයේ ශ්‍රී නාග විහාරය සහ මන්නාරම මාතොට රාජමහා විහාරය යන දිවයිනේ දිස 8ක් නියෝජනය කරන සිද්ධාස්ථානවලදී එළඹෙන 29 වනදා තෙක් මෙම රතන සූත්‍ර සජ්ජායනය පැවැත්වෙනවා. බෞද්ධ මාධ්‍යජාලය ක්‍රියාත්මක කරන උණුසුම් ජලවාෂ්පයන්ත්‍ර පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ හෝමාගම මූලික රෝහල වෙත උණුසුම් ජලවාෂ්පයන්ත්‍ර 3ක් අද පරිත්‍යාග කළා. ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලය කරු සභාපති පූජනීය පොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හෝමාගම මූලික රෝහල නියෝජනය කරමින් පැමිණි නිලධාරියෙකු වෙත මෙම ජලවාෂ්පයන්ත්‍ර බහර දුන්නා. බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් දාල්විස් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මීට සමගාමීව කොරෝනා වසංගතය හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින කඩුගන්නාව මුදලිවත්ත ප්‍රදේශයේ ජනතාව සඳහා සහන සැලසීමට මූල්‍ය පරිත්‍යාගයක් බෞද්ධ මාධ්‍යජාලය අද සිදු කළා. එම මූල්‍ය පරිත්‍යාගය පූජ්‍යපාද නිරුවාකන්දේ ඥානානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත බහර දුන්නා. මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානය මගින් නිකුත්දා හිඟුරක්ගොඩ COVID-19 විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත ශ්වසන උපකාරක යන්ත්‍රයක් පරිත්‍යාග කළා. මේ අතර මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සහ මාතලේ වෙළඳ සංගමේ සම්බන්ධීකරණයෙන් මාතලේ කාර්මික විද්‍යාලයේ ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සති 2ක කාලයක් තේපැන් සංග්‍රහයක් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. මාතලේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව මෙලෙස සන්ධ්‍යාවේ තේපැන් සංග්‍රහය අද දිනේදීත් සිදු කෙරුණා. 250කට අධික රෝගීන් පිරිසක් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා. මල්ලතු මහා විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහලකොටුවේ විමල ධම්ම නායක ස්වාමීන් වහන්සේ අද සන්ධ්‍යාවේ තේපැන් සංග්‍රහය සඳහා පරිත්‍යාගය සිදු කර තිබුණා. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හෙද කාර්ය මණ්ඩලය වෙත තේපැන් සංග්‍රහය සඳහා වන ද්‍රව්‍ය පරිත්‍යාගයන් බහර දුන්නේ මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන සහ මාතලේ වෙළඳ සංගමේ සභාපති උමේන්ද්‍ර ජයතිලක යන මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් කොරෝනා රෝගයේ හැදිලා ප්‍රතිකාර ලබන ඒ රෝගීන්ට අපි හවස් භාගයේ තේපැන් සංග්‍රහයක් වශයෙන් මේ අවස්ථාවේදී ද්‍රව්‍ය පරිත්‍යාග කරන මොහොත රෝහල් අධිකාරිතුමා ඇතුළු පින්වතුන්ගේ උපදෙස් උඩ ඒ බෞද්ධ මන්දිරයේ සභාපතිතුමාගේ සහභාගීත්වයෙන් මේ පුණ්‍ය කර්මයේ මේ අවස්ථාවේ සිද්ධ කරනවා. අපි ප්‍රාර්ථනා කරන කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන සියලුම රෝගීන්ට
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ආයුරාරෝග්‍ය සම්පන්නිය සැලසේවා. ත්‍රිවන් සරණයි. මේ අතර පසුගියදා මැදිරිගිරියේ බෞද්ධ මධ්‍යස්ථානය මගින් හිඟුරක්ගොඩ COVID-19 විශේෂ ප්‍රතිකාර ඒකකයේ වෙත පරිත්‍යාග කළ ශ්වසන උපකාරක යන්ත්‍රය රෝහල් අධිකාරීවරයා වෙත බහර දුන්නා. මේ සඳහා මූල්‍ය පරිත්‍යාගය සිදු කර තිබුණේ මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මැදිරිගිරිය අස්සජිත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්. ගෞරවනීය නායක හම්දන් වහන්සේගේ මූලික ධන පරිත්‍යාගය ඇතුවත් ඒ වගේ අපේ වෛද්‍ය චන්න ජිනසේන මැතිතුමාගේ ආධාර ඇතුවත් ඒ වගේම ලංකාවේ ඉන්න අපේ කීප දෙනෙක් මේ සඳහා අපට උදව් කළා. විශේෂයෙන්ම මේ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ඩුබායි රටේ පදිංචි වෙලා ඉන්න මගේ සහෝදරියත් ඒ වගේම අපේ මංගලික නෝන මහත්මිය සහ අනිකුත් අපේ ඒ පින්වත් දායක පිරිස ඒ මුදල උපයෝගී කරගෙන තමයි මේ යන්ත්‍රය මිලදී අරගෙන අද දවසේදී කොවිඩ් රෝහල වෙත පරිත්‍යාග කිරීමේ කාර්යය අපට සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ. අහිංසක රෝගියෙකුගේ ජීවිතය මොහොතක් හරි රඳවා ගන්න, ඒ අහිංසක රෝගියෙකුගේ පවුල තවදුරටත් ජීවත් කරවන්න අපට මේ තුලින් හැකියාව ලැබේවි. කොරෝනා රෝගීන්ට ඉතාමත්ම වැදගත් වෙන උපකරණයක් මේක. ඔක්සිජන් අඩු කොරෝනා රෝගීන් සඳහා ඔක්සිජන් සැපීම තමයි මේ යන්ත්‍රය තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තුලින් මරණ සංඛ්‍යාව අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා නිසි වේලාවට අවශ්‍ය ඔක්සිජන් ඒ යන්ත්‍රය හරහා ලබා දීම මගින්. ඉතින් මෙවන් අවස්ථාවක මේ පරිත්‍යාගය සිද්ධ කළ නායක ස්වාමීන් වහන්සේලා දෙපළට ගෞරවනීය ස්තුතිය අපි මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම මේ සඳහා සහභාගී වූ වෛද්‍යතුමන්ටත් අනෙකුත් ඒ සඳහා දායක වුණ සියලුම දෙනාටත් හිඟුරක්ගොඩ මූලික රෝහලේ ගෞරවාන්විත ස්තුතිය මේ අවස්ථාවේදී අපි පුද කරනවා. 57 වන කොළඹ ගුවන් බාලදක්ෂ සමූහය පොසොන් බැතිගී සරණියක් අද සංවිධාන කොට තිබුණා. ගුවන් බාලදක්ෂයන්ගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම බැතිගී සරණිය පැවැත්වුණා. සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිය මතුරක් බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පේලි 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 සදී නැටුවදෙනවා පේලි 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 සදී නැටුවදෙනවා ඕල බෝල බෝල වගේ එලි කරගෙනවා පාරදිගේ විහාරයට පෙරහැර ආර්ථික අපහසුතා හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විද්‍යුත් තාක්ෂණික පහසුකම් සපයා ගැනීමට නොහැකි වී සිටින දූදරුවන් 400 දෙනෙක් වෙත ටැබ් යන්ත්‍ර 400ක් ලබා දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධ මාධ්‍යාලය සැලසුම් කර තිබෙනවා. දයේ දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ සිප් නැන දායාද ලෙසින්. අධ්‍යාපනය ලැබීම සියලු දරුදැරියන්ගේ අයිතියක්. කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා ඇති පසුබිමක මාර්ගගත අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙරට දරුදැරියෝ යොමු වී සිටිනවා. කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. යහවන අයවන ශ්‍රේණියේදී ඔබ සෞඛ්‍ය පිළිබඳව බොහෝ පිරිසකට එලෙස අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පහසුකම හිමි වුවත් ඇතැම් ප්‍රදේශවල සිසු දරුදැරියන්ට මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක් තුළයි. පොතක් පෑනක් පත්ත මිලදී ගැනීමට නොහැකි තරමට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ දරුදැරියන්ට විද්‍යුත් සංනිවේදන තාක්ෂණයේ පහසුකම ලබා දීම ඇතැම් දෙමව්පියන්ට සිහිනයක්.
දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ගිලිහී යාමට නොදී සිප්නන දායාද මෙලෙස ක්‍රියාත්මක වන්නේ බෞද්ධ රූපවාහිනියේ 14 වැනි සංවත්සරයට සමගාමී වයි. ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබටත් දායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවනවා. ඔබ අප ලද අධ්‍යාපනයේ අයිතිය රටේ ජීවනාලියට ලබා දෙන්නට එක්වන ඔබේ පරිත්‍යාගයන් බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුවේ ගිණුම් අංකය 02.70.60.3.195 ලංකා බැංකුවේ ගිණුම් අංකය 04.81.02.19.68 මහජන බැංකුවේ ගිණුම් අංකය 17.61.130.02.46.69 යන බැංකු ගිණුම් අංක වෙත යොමු කළ හැකි. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න 0117-215-288 0114-422-022 071-359-2089 ආර්ථික දුෂ්කරතා හමුවේ ගිලිහෙන සිප්නැන අපේ රටේ ජීවනාලියට දායාද කරන්නට එක්වෙමු. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.